සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. පාසල් ළමුන් අතරට කොවිඩ් වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් සෞඛ්‍යාංශ අනතුරු අඟවයි. අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම අද සිට. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කෙටුම් පතට කතානායකවරයා අත්සන් තබයි. මෙරට වැඩිම වකුගඩු රෝගීන්ගේ වාර්තා වීම බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණයක්. ලොව පුරා කොවිඩ් ආසාදිතයින් සහ කොවිඩ් මරණ ඉහළට. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඕනෑම වර්ගයකින් කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට සිය තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත හැකි බවයි. මෙතෙක් කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම සිදුවනේ ඉදිරි පෙළ කොවිඩ් රාජකාරීවල නියැලෙන පුද්ගලයන්ට පමණයි. ඒ අනුවයි එම වැඩපිළිවෙල තවත් පුළුල් කරමින් කොවිඩ් මර්ධන තෙවන එන්නත් මාත්‍රාව අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබා දීම අද ආරම්භ වුණේ. මෙහිදී ආරම්භක දිස්ත්‍රික්ක හැටියට බස්නාහිර පළාතත් දකුණු පළාතත් මූලික කොටගෙන ඒ කියන්නේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට කියන දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදිත් ඊට අමතරව අනුරාධපුර සහ අම්පාර කියන දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන ආරම්භ වෙනවා. ඉදිරියේදී අනෙක් දිස්ත්‍රික්ක වලටත් මේක ව්‍යාප්ත වෙනවා. මේ දක්වා මොනම ආකාරයක එන්නතක් තමන්ගේ දෙවන මාත්‍රාව ලබා දී මාස 3ක් සම්පූර්ණ කර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මේ අවස්ථාවේදී මේ ෆයිසර් එන්නත තව එක මාත්‍රාවක් ලබා දීමටයි මේ කටයුත්ත කරන්නේ. සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුම් දෙන දිනයක දැනුම් දෙන ස්ථානයකට ගොස් මේ එන්නත ලබා ගන්න මේ එන්නත ආරම්භ වූ පළියට නිකරුණේ රස්තියාදු වෙලා සමහර විට එන්නත් ලබා ගැනීමට උත්සාහ කරන්න එපා. මේ Tamanට දැනුම් දෙන තෙක් ඉවසීමෙන් ඉන්න ඉදිරි සති කිහිපය තුළ මේ සඳහා සුදුසුකම් ලත් සියලු දෙනාටම මේ එන්නත ලබා දෙනවා ඇති. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 720ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,52,994ක් දක්වා ඉහළම වෙමින් එමෙන්ම පෙරේදා සිදු වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සනාථ කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14034ක් දක්වා ඉහළ ගියා. පළාත් කිහිපයකම මේ ආකාරයට රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වෙලා තියෙනවා. මේක ඉතාමත්ම වියෝගාත්මක තත්ත්වයක් බවට පත්වන්නේ යම් අවස්ථාවක මෙම රෝගීන් සංඛ්‍යාව යම් ප්‍රමාණයකට වේගයෙන් වැඩි වුණොත් අපිට මුලින්ම කරන්න සිද්ධ වෙන දෙයක් තමයි කාලයකට පස්සේ ආරම්භ කරපු පාසල් වහන්න සිද්ධ වෙනවා. අපිට පාසල් වලින් රෝගීන් හමු වෙනට සාපේක්ෂව නිවාස වලිනුත් අනිත් තැන් වලිනුත් අද හම්බුණු නොවුනත් ඉදිරියේදී රෝගීන් හමු වීම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. මේ පවතින තත්ත්වයේ නරක අතට හැරුණොත් නැවත නැවතත් සංචරණ සහ අනෙකුත් සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමටයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපේ දරුවන්ටත් කොවිඩ් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. මේක නිසා අපේ පාසල් පද්ධතිය ආපහු සැරයක් වසා ගන්න සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩිහිටියෝ විදිහට කොවිඩ් රෝගය අපි තමයි ගෙදරට අරගෙන යන්නේ. ඒ නිසා අපි දරුවෝ ගැන හිතලා ඊටාම කල්පනාකාරී වෙන්න ඕනේ. මේ රෝගේ ආපහු සැරයක් සමාජගත වෙන්න ඉඩ දෙන එක වළක්වා ගන්න කටයුතු කළ යුතුයි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ අනුගමනය කරමින්
මේ මාස 28 වනදා සිට දහම් පාසල් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව දහම් පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් සහ අනිකුත් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සකස් කර ගන්නා ලෙසයි සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩල ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා වෙත ලිපියක් යොමු කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. ඒ අනුව එළඹෙන 21 වනදා ඊට අදාළ පූර්ව සූදානම් කටයුතු සිදු කරන ලෙසද එමගින් දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13772ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 525188ක් ලෙසයි. ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අකණ්ඩව සිව්වන සතියටත් ගෝලියව වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ ලෝපුරා රටවල් රැසක් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව ඇති පසුබිමකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව පෙන්වා දෙන්නේ ගෙවුණු සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් මිලියන 3.3කින් මිලියන 2.1ක්ම වාර්තා වී ඇත්තේ යුරෝපා කලාපයෙන් බවටයි. එම වාර්තා වීමේ අගය එම කලාපයෙන් 8%ක ඉහළ යාමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර බංගලාදේශය, බ්‍රසීලය, මොංගෝලියාව, කොස්ටාරිකාව සහ ආජෙන්ටිනාව ඇතුළු රටවල් කිහිපයක් වෙත ගුවන් ගමන් සඳහා වන තහනම දෙසැම්බර් 1 වෙනිදා සිට ඉවත් කරන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. පසුගිය වසරේ කොවිඩ් වසංගතය ආරම්භ වූ පසු එරට රජය විදේශයන්හි වාණිජ ගුවන් ගමන් නැවැත්වීමට පියවර ගනු ලැබුවා. නමුත් ක්‍රමෙන් එරට වසංගත සීමාවන් ලිහිල් කිරීම ආරම්භ කිරීමත් සමග වාණිජ ගුවන් ගමන් සිදු කිරීම මේ වන විට ආරම්භ කරමින් සිටින බවයි එරට රජය පෙන්වා දෙන්නේ. ගෙවිගේ දිනේදී රුසියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 36818 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 91,45912ක් ලෙසයි. එහිදී මොස්කව්හි නව රෝගීන් 2043ක් වාර්තා වී ඇති අතර ඒ අනුව අගනුවර සමස්ත ආසාදන සංඛ්‍යාව 19,1557ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුසියානු පුරවැසියන් මිලියන 56.7කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලැබී ඇති අතර මිලියන 50.9කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණය කර ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර පිලිපීනේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් චීනයේ සිනෝවැක් කොවිඩ් එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. පිලිපීනේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්රික් ඩොමින්ගෝ විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රට තුළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන වේගවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවකීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අද සිය අත්සන තබා තිබෙනවා. මේ අතර අදත් 2022 අයවැය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෙරට වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වීම සිදුවන්නේ බස්නාහිර පළාතෙන් බවයි. අපේ රටේ ජනගහනයෙන් විශේෂයෙන්ම මන්ද පෝෂණයට ලක් වූ ජනතාව 117කට වඩා වැඩි. ඒ වගේම තමයි මේ රටේ දියවැඩියා රෝගයෙන් අද රටේ ජනගහනයෙන් 135කට වඩා දියවැඩියා රෝගයට ලක් වෙලා තිබෙනවා. වකුගඩු රෝගීන්ගේ තත්ත්වය ගත් විට මේ රටේ වකුගඩු රෝගීන් වැඩියෙන්ම වාර්තා වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත තොරතුරු මත බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතේ වකුගඩු රෝගීන් වැඩියෙන්ම වාර්තා වීමට ප්‍රධානම කාරණය තමයි දියවැඩියාව, අධිරුධිර පීඩනය, විෂ මත්ද්‍රව්‍ය මෙවැනි තත්ත්වයක්. ජනගහනයෙන් 150කට වැඩි ප්‍රමාණයක්. කියන්න පුළුවන් 150ක් කියලා අපි ඍජුවම දවසකට අඩු වශයෙන් පැරසිටමෝල් පෙත්තක්වත් ගන්න කෙනෙක්. එතකොට රටේ ජනගහනයෙන් 150කට ආසන්න ප්‍රමාණයක් විවිධ රෝගාබාධවලට ආබාධිත තත්ත්වයන් ලක් වෙලා තිබෙන රටක් විදිහට මේ දුගීභාවය කියන ප්‍රශ්නයේදී මේ දුගීභාවය මේ සියලු රෝගවලට තදින්ම බලපාන කාරණයක්. අපි කහ ප්‍රවර්ධනය කිරීම සඳහා කහ මෙට්‍රික් අපේ දේශීය අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 8000ක් ඒ වෙනුවට අමු කහ මෙට්‍රික් ටොන් 70000ක් ලබා ගන්න අපි වගා කරලා තියෙනවා. පවුල් 515කට කහ පැල ලැබලා දුන්නා. ඒ වගේම සහන ආධාරය දිගුණ කරලා දීලා තියෙනවා. මේ නිසා 2001 අවුරුද්දේ අන්තිමත් මේ මහකන්නේ අස්වැන්න ලැබෙනකොට හවුලින් මේ රට ස්වයංපෝෂිත වෙනවා. කහ මිල අඩු කරන්න කුළුබඩු සංස්ථාව මැදිහත් කළා. අපි කහ මිල පාලනය කිරීමක් කරලා දීලා තියෙනවා. සතු සහ සමුපකාර සමිතිය වලින්
977 ඉඳලා ණය මත යැපෙන, ණය අරගෙන අයවැය පරතරය පියවන, ණය අරගෙන රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන, ණය අරගෙන ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් යොදවන ඒ නාස්තිකාර ක්‍රමවේදය පවත්වන ආගෙන ආපු සියලුම දෙනාගේ වගකීම මේ අද ඇති වෙලා තියෙන තත්වය. COVID-19ත් එක්ක මේක බරපතල වෙලා තියෙනවා අපි හිතුවට වඩා වේගයෙන්. ඒ නිසා අද අපිට සිද්ධ වෙලා තියෙනවා අලුතෙන් කල්පනා කරන්න. පොළ ආදායම උපදවා ගන්න විදි ගැන හොයන්න. මේ රටේ නිෂ්පාදන බලගන්නුවන් ආනයන වෙළඳපොළ ඇතුලේ අපේ නිෂ්පාදන වලට තියෙන අවකාශය වැඩි කරගන්න. ඒ සඳහා දැවැන්ත නිෂ්පාදන පුනරුදයකට ගමන් කරන්න. එහෙම පියවරකට බල සම්පන්නව යාම තමයි රජයක් හැටියටත් අපි කවුරුත් එකතු වෙලා කළ යුතු තියෙන්නේ. ලෝබේ COVID-19 වසංගතයත් එක්ක සැපයුම් මාර්ග අඩාල වෙලා වෙනදා නැවක භාණ්ඩ ප්‍රවාහන නැවක කන්ටේනර් යනවා නම් 100ක් අද යන්නේ 10යි. ඒ සැපයුම් මාර්ග බිඳ වැටිලා. ඒවට ගෙවන්න තියෙන මිල 100ට 200කින් 300කින් ඉහළ ගිහිල්ලා. අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා. මේ වගේ හේතු මත උත්පාදනය අඩාල වෙලා සහ කෙරෙන නිෂ්පාදනයේ පිරිවැයත් වැඩි වෙලා. ඒ නිසාම අපේ රටවල් වලට විදේශ රටවලින් ගේන නිෂ්පාදන වල අමුද්‍රව්‍ය වල මිල වෙන කවදාටත් වඩා ඉහළ ගිහිල්ලා. මේක ඉදිරියේදී තවත් වැඩි වෙන ලකුණු මිසක් අඩු වෙන ලකුණු අපි ඉස්සරහ අපිට ජාත්‍යන්තර වශයෙන් විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. මේ රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් ඩුවයිස් මහතා පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේ. අපි තාම වගකීමෙන් කියනවා පාරිභෝගික ජනතාවට ඉන්ධනවල කිසිම අඩුවක් නැහැ. එහින්දා නිකන් කලබල වෙලා ඉන්ධන පිරවුම්හල් වටලන්න එපා. අපි තාම වගකීමෙන් කියනවා රටට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ අපේ ගබඩාවන් වල තියෙනවා. ඊට අමතරව මම මේ කතා කරන මේ මොහොතේ ඩීසල් මෙට්‍රික් ටන් 40000ක් ගොඩ බෑමෙන් සිටිනවා අපේ මුතුරාජවල. ඊට අමතරව හෙට පෙට්‍රල් මෙට්‍රික් ටන් 36000ක් ළඟ අපි ගෙන්ව ගන්නවා. ඊට අමතරව 19 නැවතත් ඩීසල් 40000ක් ගෙන්න ගන්නවා. අඩුවක් කුණුතින් වෙන්නේ සමහර වෙලාවට අපි පෙට්‍රල් ෂෙඩ් එකෙන් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මිලදී ගන්නේ දවසකට හෝ දෙකකට අවශ්‍ය ඉන්ධන තොග. මේ මොහොතේ ඒකම වටලලා ඕක ගහගත්ත ගමන් මේ ඒගොල්ලන් යනවුම් කරනකම් ඉන්ධන වල පොඩි අඩුවක් තියෙනවා. ඒක ඉතින් ලොකු අඩුවක් වගේ පෙන්නලා මේ මිනිස්සු කුපිත වෙනවා. එතකොට මිනිස්සු මේක වටේ මේ පොලිම් ගහනවා. පෙට්‍රල් ගත්තොතින් පෙට්‍රල් තියෙනවා මේ මොහොතේ තියෙනවා දවස් තව 8ක් 10කට පමණ. ඩීසල් ගත්තොතින් තව දවස් 10කට මාසයකට පමණ තෙල් කිසිම ආහිඟයකින් තොරව තියෙනවා. ඒ හින්දා මම වගකීමෙන් කියනවා කිසිම කලබලයක් වෙන්න එපයි කියන්නේ. බෙන්ගාල බොක්කාවට ස්ථානගතව පවතින අඩුපීඩන කලාපයේ බලපෑම මත හෙට සන්ධ්‍යා කාලය දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු කලාපය ආශ්‍රිතව ස්ථානගතව පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර හෙට වන විට දකුණු ආන්ධ්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ අඩුපීඩන කලාපයේ බලපෑම මත දිවයිනේ උතුරු පළාතේ පුත්තලම අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම එහි බලපෑම මත දිවයින වටා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ගිගුරුම් සහිත වැසි සහ පැයට කිලෝමීටර් 60ට වැඩි තද සුළං ඇතිවිය හැකි බව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ අතර මහනුවර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බලාත්මක වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා. එහිදී විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල නායෑම් පිළිබඳ දැඩි අවධානමක් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායෑම් පිළිබඳ දැඩි විමසිල්ලකින් කටයුතු කළ යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර නායෑමේ අවධානමක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මන්තිරුවක් පමණක් විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දහවල් 12න් පසු එම මාර්ගයේ එක් මන්තිරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කළ බවයි එම අධිකාරිය විසින් සඳහන් කළේ. එහිදී එම දහවන තීරුව ඔස්සේ දෙපසටම වාහන දහවනය කළ හැකි අතර රථවාහන පාලනය සඳහා පොලිසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව හැකි සෑම අවස්ථාවකදීම විකල්ප මාර්ග භාවිත කරන්නේ නම් එය වඩා සුදුසු වනු ඇති බවත් පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් තත්ත්වය පිළිබඳව අදාළ අංශ විසින් තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල
නැවත පදිංචි කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ උපදෙස් ලබා දෙනු ලැබුවා. අයහපත් කාලගණුවේ හේතුවෙන් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමුණුයි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ. ඒ අනුව විපතටපත් වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහිදී කරුණු විමසා තිබෙනවා. හදිසි ආපදාවන්ට ලක් වූවන්ට සහන සැලසීම සඳහා රජයේ දිස්ත්‍රික් 21ක් සඳහා දැනටමත් රුපියල් මිලියනය බැගින් මුදල් ලබා දී තිබෙන බවත් මූලික වන්දි ලබා දීමද ප්‍රමාදයකින් තොරව අවසන් කර ඇති බවත් අදාළ නිලධාරීන් විසින් එහිදී පෙන්වා දී තිබෙනවා. පින්බර ඉල්පුන් පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගෙනෙනු ලබන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට දවස පුරා විකාශය කිරීමට නියමිතයි. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව නොවැම්බර් මාසයේ යෙදෙන්නේ පින්බර ඉල්පුන් පොහෝ දිනයයි. සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වූ සිදුවීම් ගණනාවක් ඉල්පුන් පොහෝ දිනයට යෙදී තිබෙනවා. වස්සාන කාලසීමාවේ යෙදෙන අවසාන පොහොය ඉල් පොහොයයි. නිකිනි පොහොය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි පසුවා සමාදන්ව සිටිමින් තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව පිණිසත් සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසාත් කටයුතු කරමින් සිටි. මහා සඟරුවන සඳහා පසුවස් පවාරණය යෙදී තිබෙන්නේත් පින්බර ඉල් පොහෝ දිනකයි. අපගේ භාග්‍යවතුන් වහන්සේත් ප්‍රථම රහත් 69ත් ධර්මය දේශනා කරනු පිණිස ගම් නියම්ගම් සිසාරා වැඩම කිරීම ආරම්භ කළේ පින්බර වූ ඉල්පුන් පොහෝ දිනකයි. ධර්ම සේනාධිපති වූ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අගතැන් දැරූ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිකව සිටි තම මෑණියන්ව උතුම් තිසරණයේ පිහිටුවා සෝතාපට්ටි ඵලය දක්වා මෑණියන්ගේ සිත දියුණුවන ආකාරයට ධර්මය දේශනා කොට නාලක බමුණුගමෙහි පිහිටි තම නිවසේ වැඩහිඳිමින් පිරිනිවන් පාවදාලේද පින්බර වූ ඉල් පොහෝ දිනකයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පින්බර ඉල් පොහෝ දිනකදී ගෞතම නම් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් සම්බුදු බව පිණිස නියත විවරණ ලැබුවේ යැයි සැලකෙනවා. උතුම් ඉල්පුන් පොහෝ දිනයට සමගාමීව ගෙන එනු ලබන ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය හෙට දවස පුරා විකාශය වනවා. උදෑසන 5 සිට අෂ්ටාංග උපෝසත සීල සමාදානය, ක්ෂීර පායාස පූජාව සමගින් ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු සදහම් වැඩසටහන් පෙළක් උතුම් ඉල්පුන් පොහෝ දිනයට සමගාමීව හෙට දිනේ විකාශය වනවා. ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් සමගින් රැඳෙමින් පින්පෙත් පුරන්නට උතුම් ඉල්පුන් පෝදා සජීව විකාශය සමග ඔබත් එක්වන්න. ආයතන අතර සහයෝගීතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. ඊයේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේ. ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම සම්බන්ධව 2016 වසරේ සිට 2020 දක්වා වූ විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාව මත පදනම් මෙම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා ඊයේ පැවැත්වුණා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගමේ සභාපතිවරයා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, එසේ නොවුනහොත් ඒ රාජ්‍ය පැවැත්මට ප්‍රබල බාධාවක් වන බව මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළා. මෙහිදී වගකීම් පැහැර හරින සහ විනය විරෝධීව හැසිරෙන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කෝප් කමිටු සභාපතිවරයා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා වෙත දැනුම් දුන්නා. ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම 2014 වසරේ සිට සංයුක්ත සැලැස්මක් සකසා නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු වුණා. එසේම එම සමාගම ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව එහිදී ප්‍රශ්න කර තිබෙනවා. ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව පැවසූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා 2015 වසරේ සිට ශ්‍රී ලංකා තරුණ සේවා පුද්ගලික සමාගම වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කරනු ලැබුවා. ඒ අනුව එම සියලු වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි කාරක සභාව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත්තේ. විදෙස් රටවල සේවයේ නිරතව සිට මෙරටට පැමිණ ශ්‍රමිකයන් සඳහා නොමිලේ NVQ සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව වෘත්තීය සහ තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව පවසනවා.
NVQ කියන්නේ ඇත්තටම ජාතික විභාගයක්. රජයේ බොහෝ රැකියාවලට අද NVQ සහතිකය පිළිගැනීම ඇතුළත් කරලා තියෙනවා ඒ බඳවා ගැනීම ප්‍රතිපාඩි තුළට. ඒ වගේම විදේශ රටකට යනවා නම් NVQ ජාත්‍යන්තර වශයෙන් ඒ රටවල පිළිගැනීම ඇති වෙලා තියෙනවා. NVQ ලබා දීමේ ක්‍රමවේද කිහිපයක් හඳුන්වලා දීලා තියෙනවා. දැන්ට අපිට තියෙනවා EBT ගැන. ඒ කියන්නේ enterprises based පුහුණුව. ඒ වගේම අනිත් එක තමයි CBT ක්‍රමය. කෙලිම මධ්‍යස්ථානයේ තුල නිපුණතාවය ලබා දීම තමයි එතෙන්දි කරන්නේ. අනිත් එක තමයි RPL. ඒ කියන්නේ පෙර දැනුම හැඳින්වීම ක්‍රමයට සහතික ලබා දීම ක්‍රමයක් තියෙනවා. ඊගාවට අපි තියෙනවා තව flexible learning method කියලා ක්‍රමයක්. ඒ කියන්නේ නම්‍යශීලී පුහුණු මේ සහතික ලබා දීමේ ක්‍රම සිසුන්ට දැන්ට අපි දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ පුහුණු ආයතන තෝරා ගැනීමේදී ලියාපදිංචි ආයතන ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුවෙන් පිට මේකට ඇතුළත් වෙලා නැත්නම් ඒ වගේ ආයතන තෝරා ගැනීම බොහොම කනගාටුදායක තත්ත්වයක් වෙනවා. විදේශගත වෙන අවස්ථාවකදී ඒ සහතිකය පරීක්ෂාවට ලක් කරන්න අපි ගාට වෙනවා. එනකොට ඒ සහතිකය අපේ ආයතනයේ නියාමනය වෙච්ච ලක් වෙච්ච නැති ආයතනින් කරපිය ගන්න කිසිසේත් මේ අසුස්සෙක් වෙන්නේ නැහැ විදේශ රැකියාවට යන්න. ඒ වගේම දේශීය වශයෙන් රජයේ ආයතනයකට පිළිගත් පොදුලික ආයතනයකට යන්න නුසුදුසුසෙක් වෙනවා. ඒ වගේ සහතිකයක් ලබා ගන්න තිබුණොත්. ඒත් එක්කම දැනට විදේශගත සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තිනවා. ඒ අයට ලෝක කම්කරු සංවිධානයත් එක්ක අපි කරන ව්‍යාපෘතිය හරහා 2500 දෙනෙකුට නොමිලේ NVQ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔබ දැනට විදේශගත වෙලා ඉඳලා ඇවිල්ලා යම්කිසි රැකියාවක් කරන්න සහ නැවත පිටරට යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ක්‍රමයට යොමු කරන්න පුළුවන් අපේ ඕනෑම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් කරහා. මෑතකදී අපි හඳුන්වලා දුන්නා නිපුණතා බලපත්‍රයේ ස්කිල්ස් පාස්පෝර්ට්. මේක NVQ ක්‍රමයේම යම්කිසි දිගුවක් ජාතික වෘත්තීය සූචකමක් තියෙනවා නම් සහ තවත් අවුරුද්දක පළපුරුද්දක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨයේ ඒ අයට පුළුවන් මේ නිපුණතා බලපත්‍රය ආයුධම් කරන්න. මේක සම්පූර්ණ ඔන්ලයින් විදියට ආයුධම් කරන්න තියෙන්නේ. යම් කෙනෙකුට මේ වෘත්තීය පුහුණුව පිළිබඳ තොරතුරක් ගන්න අවශ්‍ය නම් ඔබට ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපේ අමාත්‍යාංශය යටතේ සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරීන් මහත්මයා හෝ මහත්මිය හමු වෙලා මේ තියෙන තොරතුරු ඔබට ගන්නට පුළුවන්. ඊට අමතරව හැම පුහුණු මධ්‍යස්ථානයකම වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක් තියෙනවා. ඒතර ඒ වගේම ජාතික වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් අපි අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙනවා. www.youthjobs.lk කියලා වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වෙලා ඒ අවශ්‍ය තොරතුරු ගන්නට පුළුවන්. එහෙම නැත්නම් www.tvec.gov.lk කියන වෙබ් අඩවියෙන් එහෙම නැත්නම් 077 450 50 40 එහෙම නැත්නම් 076 42 51 251 අංක මගින් විමසලා තොරතුරු ගන්නත් පුළුවන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ඉන්දිය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන පත්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසිනුයි අරලියගහ මන්දිරයේදී අදේම සම්මානය ප්‍රදානය කර ඇත්තේ. ඉන්දිය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකක් වන පත්මශ්‍රී සම්මාන 2020 වසර සඳහා කලා ශේෂ්ත්‍රයෙන් කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන සහ හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ශේෂ්ත්‍රයට මහඟු මෙහෙවරක් ඊට කොට නැසී ගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මීන් වෙත පිරිනැමුණා. රථවාහන වැරදි සම්බන්ධව දඩමුදල් ගෙවීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අනපනත් සකස් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රථවාහන වැරදි සම්බන්ධ දඩමුදල් වරද සිදු කළ ස්ථානයේදීම ගෙවීම සිදු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. එම ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසය වන විට සකස් කිරීම පිළිබඳවද එහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබඳව සාකච්ඡා වූ අතර පසුව අනිකුත් මාර්ග සඳහා මෙම ක්‍රමය හඳුන්වා දිය යුතු බවද එහිදී තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ. තමන් වීමට උත්සාහ දැරීම තුළ මුලා නොවීමට මඟ පෑදේවි. මේ තමන් අනුන් වීමට උත්සාහ දැරීමක්. රූපය නොවෙනස්ව පවත්වාගෙන යාමට තරම් ජීවිතය දිගු නැහැ. එපමණක් නෙවෙයි. රැවටීම් මුලාවීම් හමුවේ අසරණ වූ විට තාක්ෂණික ලෝකය ඔබව හාස්‍යයට ගනු ඇත. මෙපුවත 2017දී වාර්තා වුණ එකක්. ඇය සහර්ටබාර් වයස අවුරුදු 19දී තරුණ ජීවිතයකට එබිකම් කිරීමත් එක්ක ඇය විසින් සොයාගෙන ගිය ලෝකය ඇයට නොගැලපෙන්නට වුණා.
ඉරානයේ ජීවත් වුණ මේ තරුණිය සමාජ මාධ්‍ය ජාලාවල ජනප්‍රිය වීමට දැක්වූයේ ලොකු කැමැත්තක්. ඒ කුඩා කාලයේ සිටමයි. ඇය හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ රුවට දැඩිසේ ඇලුම් කළා. ඒ නිසාම ඇයගේ රුවට සමාන ලෙසින් තමන්ගේ රුව වෙනස් කර ගනිමින් ඇය විවිධ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහරින්නට වුණා. ඇත්තටම මේ ඡායාරූප ඇගේ සාමාන්‍ය රූපයට වඩා හාත්පසින්ම වෙනස්. බැලු බැල්මට විකෘති ස්වභාවයෙන් යුතුව රූපය වෙනස් කරගෙන ඇති ආකාරයත් දක්නට පුළුවන්. ඇය මේ සියල් හමුවේ මුලා වුණා. තමන්ගේ සිතැඟි රංගන ශිල්පිනියගේ රුව තමන්ට ලබා ගන්නට ඇය නොකළ දෙයක් නැහැ. ඇය රූපලාවන්‍ය යෙදවුම් යොදාගෙන තමන්ගේ මුහුණ වෙනස් කරගත්තා. එවිතරක් නෙවෙයි ඇතැම් තැන්වල ඇය ප්ලාස්ටික් සැත්කම් ගණනාවක්ම සිදු කළ බවත් දැක්වෙනවා. එතැනින් නැවතුනේ නැහැ. ඇය පරිගණක ඡායාරූප සැකසුම් හරහාත් තමන්ගේ මුහුණ වෙනස් කරගත්තා. මේ නිසාම ඇය සමාජ මාධ්‍යයේ දැඩිසේ ජනප්‍රිය වුණා. සමාජ මාධ්‍ය තුළ ඇය අසාමාන්‍ය පෞරුෂයක් ගොඩනගා ගන්න නොගත් උත්සාහයක් නැහැ. අවසානයේ ඇය නතර වුණේ සිරගෙදර අවුරුදු 10ක සිර දඬුවමක්. අපහාස කිරීම, ප්‍රචණ්ඩත්වයේ උසිගැන්වීම ආදී වැරදි ගණනාවක්ම ඇයට චෝදනා ලෙස එල්ල වුණා. ඇගේ ඉරණම සිරගෙදරට යවුවාට අපේ ඉරණම එයින් වළක්වා ගත යුතුයි. තාක්ෂණය සමාජ මාධ්‍ය මේ දිනවල වැඩිහිටියන් අතේ පමණක් නෙවෙයි කුඩා දරුවා අතේද දැකගත හැකියි. අසාමාන්‍ය පෞරුෂයන් සමාජ මාධ්‍ය හරහා හුවා දක්වන්නට උත්සාහ කිරීම සහ තමන්ගේ රුව හෝ තමන්ගේ හැකියා අවතක්සේරු කිරීම හරහා අවසානයේ නොසිතන සිදුවීම් ගණනාවකටම මුහුණ දෙන්නට සිදුවෙන්නට පුළුවන්. ඒ ඔබට විය හැකිය. නැතිනම් ඔබේ හිතවතාට, ඔබේ දරුවාට විය හැකිය. එනිසා සමාජ මාධ්‍ය භාවිතාව හරි හැටි අවබෝධ කර ගැනීම සහ තමන් අවතක්සේරු කර ගැනීම නැවැත්විය යුතු වනවා. තමන් බවට පත් වූ විට අනුන් ඔබට කැමති වනු ඇත. එනිසා තමන්ට ව්‍යාජ ප්‍රතිරූප අවශ්‍ය නොවන බව මේ ඡායාරූප පෙළ සාක්ෂි දරාවි. හෙට නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වරාය වන හම්බන්තොට වරාය විවෘත කර ඇත්තේ 2010 වසරේ නොවැම්බර් මාස 18 වන දිනයි. වරාය ඉදිකිරීම 2008 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කර ඇත්තේ. අරාබිකරේ පැරණිතම ස්වාධීන රාජ්‍ය වන ඕමානයේ ජාතික නිදහස් දිනය නොවැම්බර් මාස 18 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. අඟහරු ග්‍රහයාගේ වායුගෝලය මෙන්ම වාෂ්පශීලී පරිණාමය අධ්‍යයනය කිරීම සඳහා නාසා ආයතනය විසින් ඇට්ලස් වී යානය අභ්‍යවකාශගත කර ඇත්තේ 2013 වසරේ නොවැම්බර් මාස 18 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.